හරි. අපි අන්තිම සෙෂන් එකෙන් පටන් ගත්තේ පටන්ගෙන අවසන් කරේ ව්‍යවසායකත්වයේ වර්තමාන ප්‍රවණතා කියන එක. ඒකෙදී අපි ඔයාලට කතා කරා අභ්‍යන්තර ව්‍යවසායකත්වය ගැන කතා කළා. සමාජීය ව්‍යවසායකත්වය, හරිත ව්‍යවසායකත්වය, ගෝලීය ව්‍යවසායකත්වය හා කාන්තා ව්‍යවසායකත්වය ගැන කතා කළා. දැන් අපි කාන්තා ව්‍යවසායකත්වය ගැන කතා කරනකොට කිව්වේ කොටින්ම කියනවා නම් මේ කාන්තාවන් විසින් සිදු කරන ව්‍යවසායකත්ව කටයුතු, ව්‍යවසායක කාර්යභාරය තමයි අපි මෙතන කතා කළේ. හැබැයි ඉතින් දරුවනේ ඔයාලගේ ගෙදර අම්මා තාත්තා හැර අම්මා හිතන්නකෝ සරලව ගන්න පොඩි බිස්නස් එකක් කරනවා කියලා. රූපලාවන්‍යකාරයක් පවත්වාගෙන යනවා කියලා හිතන්න. නැත්තම් වෙනත් බිස්නස් එකක් කරනවා කියලා හිතන්න. මොනවද ඔබේ අම්මට ඔබේ සහෝදරියට තියෙන අභියෝග? ගෙදර ප්‍රශ්න එනවා. සල්ලි මුදල් පැත්තෙන් යම්කිසි සහනයක් එනකොට ගෙදරට ප්‍රශ්න එන්න පුළුවන්. තාත්තා කියන්න පුළුවන් මේ දරුවෝ ගැන බලන්න මිනිස්සෙක් නැහැ, කෙනෙක් නැහැ. තමුසේ යනවා බියුටි සැලෝන් එකට ගිහිල්ලා හවස් භාගේ එනවා. හැබැයි කවුද මේ ළමයින්ගේ ඉගෙනුම් දිහා බලන්නේ? කවුද අම්මා තාත්තා දිහා බලන්නේ? කට්ටිය හරි වයසයි. දරුවෝ ගෙදරට වෙලා මොනවා කරනවද කියන්න අපි දන්නේ නැහැ. ළමයි වෙනුවෙන් කවුද? දැන් මගේ රස්සාව අනුව මට නිවාඩු ගන්න බෑ, ගෙදර ඉන්න බෑ. හැබැයි ඔයත් රැකියාවකට ගියාන් පස්සේ ඔබත් මේ වගේ ව්‍යාපාරයක නියැලෙන්න ගියාට පස්සේ ගෙදර පවුලේ තියෙන බැඳීම කොච්චරක් දුරට තියෙනවද? ඒක කොච්චරක් දුරට paludu වෙලා තියෙනවද? කාන්තාවන්ට තියෙන ආවේනික දුර්වලතා සහ අවදානම් මේකට බලපානවා. දිගින් දිගටම එන ප්‍රතිරෝධයන්, පුරුෂ පාර්ශවයන්ගෙන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් එන ප්‍රතිරෝධයන්, විරුද්ධ අදහස් වලට කාන්තාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පෙරදිග කාන්තාවන්ට මේ තත්ත්වය ඉතාමත්ම වැඩි අපරදිග කාන්තාවන්ට වඩා. විශේෂයෙන්ම වෙනත් රටවල් වලට ගියොත් ඔබ චීනය, කොරියාව වගේ රටවල් වල විශේෂයෙන් ওই රූපලාවන්‍ය ආගාර සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර කරන ගොඩක් තැන්වල කාන්තාවෝ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන බොහොම හොඳින් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකාව වගේ ජන සමාජය තුළ තාවම කාන්තා ව්‍යවසායකත්වයේ ඉතාමත්ම ලදරු වී තියෙනවා කිව්වොත් නිවැරදි. බලමු මොකද්ද කාන්තා ව්‍යවසායකත්වයට තියෙන අභියෝග කියලා. 1. නිවසේ කටයුතු වලට වැඩි කාලයක් කැප කළ යුතු වීම. ඔන්න කාන්තාවට තියෙන ප්‍රශ්න. ඔබේ පියා පහසුවෙන් ඇඳුම් ටික ඇඳගෙන අම්මා උයා පියා දෙන කෑම එකත් අරගෙන දේම වාහනේ නැගලා වැඩට ගියාට ඔබේ අම්මට එහෙම ඔබේ ව්‍යාපාරයට යන්න බෑ. දරුවන්ගේ වැඩ, ස්වාමි පුරුෂයාගේ වැඩ, දෙමව්පියෝ ඉන්නවනෝගේ වැඩ මතක් වෙනවා. ඇවිල්ලා කරන්න ඕන දේවත් ඇය සැලසුම් කරන්නට ඕන. ඒ නිසා ගෙදරේ වැඩ කටයුතු වලට වැඩි කාලයක් කැප කරන්න ඕන. එතකොට අන්න අභියෝගයක් ඒක තමන්ගේ ව්‍යාපාරික කටයුතු සාර්ථකව කරගෙන යාම සම්බන්ධයෙන්. 2. ඇතම් ජන කොටස් වල පවතින එදිරිවාදී ආකල්ප. ඇතම් ජන කොටස් වල ශ්‍රී ලංකා සමාජය තුළ වුණත් ඇතම් ජන කොටස් සහ ජන වර්ග අතර තියෙනවා කාන්තාවන් ව්‍යාපාරික කාර්යය තුළ නොයදිය යුතුයි. එතකොට අන්න තියෙනවා එදිරිවාදී ආකල්ප තියෙනවා. මේවා ලියාගන්න පුතේ. ඇතම් ජන කොටස් වල පවතින එදිරිවාදී ආකල්ප. රජයේ දිරිගැන්වීම් මදිකම. රජයේ දිරිගැන්වීම් මදිකම. ඊළඟ ඇතැම් රටවල නීති රීති මගින් නැති කරන පීඩනය. ඇතැම් රටවල නීති රීති මගින් නැති කරන පීඩනය.
ඇතැම් රටවල නීති රීති මගින් නැති කරන පීඩනය. පුරුෂාධිපත්‍ය සංකල්පයේ මුල් බැසගෙන තිබීම. පුරුෂාධිපත්‍ය සංකල්පයේ මුල් බැසගෙන තිබීම. පුරුෂාධිපත්‍ය සංකල්පය මුල් බැසගෙන තිබීම. right. ඔන්න ඔය වගේ ව්‍යවසායකත්ව අභියෝගයන්ට කාන්තාවන් මුහුණ දෙනවා. කාන්තාවන්ට විතරක් බලපාන තත්ත්වයක්. පොදුවේ ව්‍යවසායකයන්ට බලපාන අභියෝග තියෙනවා. නමුත් මේකෙන් කාන්තාවන්ට බලපාන අභියෝග ටිකක් වැඩි. ඊට වඩා වැඩි. ඒක නිසායි අපි මේ ගැන කතා කරන්නට යෙදුනේ. right. ලියාගන්න පුතේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් තියෙන අවසාන මාතෘකාව ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. කොහොමද ප්‍රතිලාභ ලැබීම ව්‍යවසායකයෙකු ලබන ප්‍රතිලාභය ලැබීම දක්වා වූ ක්‍රියාවලිය. ප්‍රතිලාභ ලැබීම කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභ, ආයතනික ප්‍රතිලාභ සහ සමාජාර්ථික ප්‍රතිලාභ ලැබීම දක්වා ව්‍යවසායකයෙකුගේ ක්‍රියාවලිය. ලියාගන්න පුතේ මෙහෙම. ව්‍යවසායකත්වයේ යන්න ව්‍යවසායකත්ව ක්‍රියාවලිය මාතෘකාව ව්‍යවසායකත්ව ක්‍රියාවලිය කියලා ලියන්න. ව්‍යවසායකත්වයේ යන්න ක්‍රියාවක් නොව ව්‍යවසායකත්වයේ යන්න ක්‍රියාවක් නොව ක්‍රියාවලියකි. ව්‍යවසායකත්වයේ යන්න ක්‍රියාවක් නොව ක්‍රියාවලියකි. ව්‍යවසායකත්වයේ යන්න ක්‍රියාවක් නොව ක්‍රියාවලියකි. කිසියම් ව්‍යාපාරික අවස්ථාවක් ග්‍රහණය කර ගැනීම නැතහොත් හඳුනා ගැනීමේ සිට ග්‍රහණය කර ගැනීම නැතොත් හඳුනා ගැනීමේ සිට ප්‍රතිලාභ ලැබීම දක්වා වූ ක්‍රියාවලිය. ප්‍රතිලාභ ලැබීම දක්වා වූ ක්‍රියාවලිය. ප්‍රතිලාභ ලැබීම දක්වා වූ ක්‍රියාවලිය. ප්‍රතිලාභ ලැබීම දක්වා වූ ක්‍රියාවලිය මින් අදහස් වේ. මෙහි පියවරයන් පහත වේ. ලෙන එක නව්‍යතා ගවේෂණය ලියන්න. පරිසර පොඩි ඉරි කැලක් ගාලා ලියන්න. පරිසර අධ්‍යයනය තුලින්
ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම හා ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම හා වෙළඳපළ අධ්‍යයනය මෙමගින් සිදුවේ. ඊළඟ සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම. දෙක සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම. සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම. සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම. ලියන්න. මෙහිදී ව්‍යාපාර අදහස පැහැදිලි කෙරෙන මෙහිදී ව්‍යාපාර අදහස පැහැදිලි කෙරෙන මෙහිදී ව්‍යාපාර අදහස පැහැදිලි කෙරෙන විස්තරාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරේ. ඊළඟ එක අවශ්‍ය සම්පත් සම්පාදනය. අවශ්‍ය සම්පත් සම්පාදනය. ලියන්න. ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය මානව භෞතික සම්පත් හඳුනාගෙන මූල්‍ය භෞතික මානව සම්පත් හඳුනාගෙන ඒවා අත්පත් කර ගැනීමට කටයුතු කරයි. යථාර්ථයක් බවට පත් කිරීම. ඊළඟ එක යථාර්ථයක් බවට පත් කිරීම. එනම් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර ව්‍යාපාරික අරමුණු සපුරා ගැනීම සඳහා සම්පත් උපයෝගී කරගනි. අවසානික ප්‍රතිලාභ ලැබීම. එනම් ව්‍යවසායකත්ව කාර්යයේ නිරත වීමෙන් ලබන
ව්‍යවසායකත්ව කාර්යයේ නිරත වීමෙන් ලබන පුද්ගල ආයතන හා සමාජ ආර්ථික ප්‍රතිලාභයන් සමාජ ආර්ථික ප්‍රතිලාභයන් මින් අදහස් වේ. හරි. පුතා අපි මේ වෙනකොට එක චැප්ටර් එකක් ඉවර කළා. ඒ කියන්නේ ව්‍යවසායකත්වය කියලා කියන කොටස ඉවරයි. එතකොට අපි දැන් අලුතෙන් ආය අපිට කරන්න තියෙන්නේ කතා කරන්න තියෙන්නේ මේ ව්‍යවසායකත්වය කියලා කියන සමස්ත ක්‍රියාවලිය සිදු කරන මානව සාධකය ගැන. ව්‍යවසායකත්වය කියලා කියන්නේ ක්‍රියාවලියක්. මේක මහා පුළුල් කතාවක්. ව්‍යවසායකත්වය කියන්නේ සංකල්පයක්, කන්සෙප්ට් එකක්. මේක කරන පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාට අපි කියනවා කවුරු කියලාද? ව්‍යවසායකයා කියලා. දැන් කළමනාකරණය කියලා කියන එකයි කළමනාකරුවා කියන එකයිනේ වෙනස. දැන් කළමනාකරණය කියන එක කරන්නේ කළමනාකරුවා. අන්න ඒ වගේ තමයි ව්‍යවසායකත්වය කියලා කියන එක එකක්, ඒක කරන පුද්ගලයා තව එකක්. ඒ නිසා ව්‍යවසායකත්ව කාර්යභාරය ඉටු කරන පුද්ගල සාධකයට තමයි අපි කියන්නේ ව්‍යවසායකයා කියලා කියන්නේ. මාතෘකාව ලියා ගන්න පුතේ ව්‍යවසායකයා. ලියන්න. කිසියම් ප්‍රතිලාභයක් ළඟා කර ගැනීම සඳහා කිසියම් ප්‍රතිලාභයක් ළඟා කර ගැනීම සඳහා නැත්නම් එහෙම ලියන්න කිසියම් ප්‍රතිලාභයක් ළඟා කර ගැනීමේ අරමුණෙන් ව්‍යවසායකත්ව කටයුත්තක නිරත වන්නා ව්‍යවසායකත්ව කටයුත්තක නිරත වන්නා ව්‍යවසායකත්ව කටයුත්තක නිරත වන්නා ව්‍යවසායකත්ව කටයුත්තක නිරත වන්නා ව්‍යවසායකයාවේ ව්‍යවසායකත්ව කටයුත්තක නිරත වන්නා ව්‍යවසායකයාවේ මාතෘකාව ලියා ගන්න පුතේ ව්‍යවසායකයෙකුගේ කාර්යභාරය. ව්‍යවසායකයෙකුගේ කාර්යභාරය. එක ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම හා එම අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම. ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම හා එම අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම. ව්‍යවසායකයෙකුගේ කාර්යයක් තමයි පුතේ ව්‍යවසායක අවස්ථා හඳුනා ගැනීම හා ප්‍රයෝජන ගැනීම. ඊළඟ එක නව්‍යතා සම්පාදනය.
ඊළඟ අවදානම් කළමනාකරණය කර ගැනීම. අවදානම් කළමනාකරණය කර ගැනීම. ඊළඟ සෙසු නිෂ්පාදන සාධක වශයෙන් සැලකෙන සෙසු නිෂ්පාදන සාධක වශයෙන් සැලකෙන සෙසු නිෂ්පාදන සාධක වශයෙන් සැලකෙන ශ්‍රමය භූමිය ප්‍රාග්ධනය ශ්‍රමය භූමිය ප්‍රාග්ධනය යනාදී නිෂ්පාදන සාධක ශ්‍රමය භූමිය ප්‍රාග්ධනය යනාදී නිෂ්පාදන සාධක ඒකරාශී කිරීම සහ හැසිරවීම ඒකරාශී කිරීම සහ හැසිරවීම right අපි ඊළඟට බලමු පුතා ව්‍යවසායකයා සහ කළමනාකරුවා අතර තියෙන වෙනස්කම් ව්‍යවසායකයා සහ කළමනාකරුවා අතර තියෙන වෙනස්කම් ඔයාලා දෙපැත්තට දාගන්න පොතේ වගුවක් ගහගන්න වම් පැත්තේ දාගන්න ව්‍යවසායකයා දකුණු පැත්තේ දාගන්න කළමනාකරුවා වම් පැත්තේ මතක ඇතුව වම් පැත්තේ ව්‍යවසායකයා දකුණු පැත්තේ කළමනාකරුවා මාරු කරගන්න එපා right හරි දැන් බලමු ව්‍යවසායකයා සහ කළමනාකරුවා අතර තියෙන වෙනස්කම් එක ව්‍යාපාරයක් ආරම්භීමට මූලිකව කටයුතු කරයි ව්‍යවසායකයා පැත්තේ ලියන්න ව්‍යාපාරයක් ආරම්භීමට මූලිකව කටයුතු කරයි ආරම්භීමට ආරම්භ කිරීමට මූලිකව කටයුතු කරයි අනිත් පැත්තේ ආරම්භ ව්‍යාපාරයේ පවත්වාගෙන යයි ආරම්භ ව්‍යාපාරයේ පවත්වාගෙන යයි ආරම්භ ව්‍යාපාරයේ පවත්වාගෙන යයි ව්‍යවසායකයා පැත්තේ ලියන්න ව්‍යාපාරයේ අයිතිකරු වේ අන්න ව්‍යාපාරයේ අයිතිකරු තමයි ව්‍යවසායකයා අනිත් පැත්තේ ලියන්න සේවකයෙකු පමණි ඔහු නිකන් සේවකයෙක් විතරයි උදේ ඇවිල්ලා හවස යනවා ව්‍යාපාරික අවස්ථා හඳුනා ගනි opportunities ව්‍යාපාරික අවස්ථා හඳුනා ගනි කළමනාකරු
ව්‍යාපාරික ගැටලු හඳුනා ගනී. ව්‍යාපාරික ගැටලු හඳුනා ගනී. අවදානම් දරන අතර ඊළඟ කාරණේ ව්‍යවසායකයාගේ පැත්තේ අවදානම් දරන අතර ව්‍යවසායකයා ඒ වෙනුවෙන් ලාභ හෝ පාඩුවක් විඳි. අවදානම් දරන අතර ව්‍යවසායකයා ඒ වෙනුවෙන් ලාභ හෝ පාඩුවක් විඳි. නිපැත්තේ ලියන්න. අවදානමක් නොදරන අතර ඒ වෙනුවෙන් වැටුප් හා දීමනා ලබයි. වැටුප් හා දීමනා ලබයි. ව්‍යවසායකයාගේ පැත්තේ ලියන්න. ප්‍රතිලාභ නිශ්චිත නොවේ. අනිත් පැත්තේ ලියන්න. ප්‍රතිලාභය නිශ්චිත වේ. ලියන්න. ව්‍යාපාරය වෙනුවෙන් සමාජයට රජයට වගකිව යුතුය. ව්‍යාපාරය වෙනුවෙන් සමාජයට රජයට වගකිව යුතුය. ව්‍යාපාරය වෙනුවෙන් සමාජයට රජයට වගකිව යුතුය. අනිත් පැත්තේ ලියන්න. ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් අයිතිකරුට වගකිව යුතුය. අයිතිකරුට වගකිව යුතුය. රයිට්. ඔය තමයි පුතේ ව්‍යවසායකයා සහ කළමනාකරුවා අතර තියෙන වෙනස්කම්. ඊළඟට අපි ලියාගමු අර මම ඔයාලට මුලින්ම කිව්ව පැණිකොමඩු වෙලෙන්දයි පැණිකොමඩු ගෙඩියක් අරගෙන ජූස් හදලා විකුණන ව්‍යවසායකයයි අතර වෙනස්කම්. ඒ කියන්නේ ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා අතර වෙනස්කම්. ලියාගන්න පුතේ මාතෘකාව ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා අතර පවතින වෙනස්කම්. ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා අතර පවතින වෙනස්කම්. ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා අතර පවතින වෙනස්කම්. පොඩි වගුවක් ඇඳ ගන්න දෙපැත්තට දාලා වම් පැත්තේ දාගන්න ව්‍යාපාරිකයා, දකුණු පැත්තේ දාගන්න ව්‍යවසායකයා. වම් පැත්තේ දාගන්න වම් පැත්තේ දාගන්න ව්‍යවසායකයා, දකුණු පැත්තේ දාගන්න සාමාන්‍ය ව්‍යාපාරිකයා. වම් පැත්තේ ව්‍යවසායකයා, දකුණු පැත්තේ සාමාන්‍ය ව්‍යවසායකයා.
ලැගන පළවෙනි එක පුතා ව්‍යවසායකයාගේ පැත්තේ තම අදහස් හා නව සංකල්පයන් අනුව ව්‍යාපාරය ආරම්භයි. තමාගේ අදහස් හා නව සංකල්පයන් අනුව ව්‍යාපාරය ආරම්භයි. තමාගේ අදහස් හා නව සංකල්පයන් අනුව තමාගේ අදහස් හා නව සංකල්පයන් අනුව ව්‍යාපාරය ආරම්භයි. තමා අදහසුයි නව අදහසුයි තම සහ නව අදහස් එකට මික්ස් කරලා තමයි ව්‍යාපාරය පටන් ගන්න. අනිත් පැත්තේ ලියන්න පවතින අදහසක් හෝ සංකල්ප අනුව ව්‍යාපාර ආරම්භයි. පවතින අදහසක් හෝ සංකල්පයක් අනුව ව්‍යාපාරය ආරම්භයි. නවෝත්පාදකයෙකි ව්‍යවසායකයා කියන්නේ නවෝත්පාදකයි කලුත් දේවල් කරනවා. අනිත් පැත්තෙන් සම්ප්‍රදායිකයෙකි අලුත් දේවල් කරන්නේ තියෙන දේවල්ම කර කර යනවා වෙනස් විදියට. සම්ප්‍රදායිකයෙකි අවදානමට මුහුණ දෙයි. අවදානමට මුහුණ දෙයි. ආරක්ෂාකාරීව කටයුතු කරයි. ආරක්ෂාකාරීව කටයුතු කරයි. ව්‍යාපාරික ප්‍රතිවාදියා වන්නේ තමාමය. ව්‍යාපාරික ප්‍රතිවාදියා වන්නේ තමාමය. ඊළඟ එක අනෙකුත් ව්‍යාපාර ප්‍රතිවාදීන් වේ. අනෙකුත් ව්‍යාපාර ප්‍රතිවාදීන් වේ. ගැටලු පිටු දැකීමට ධෛර්යමත්ව කටයුතු කරයි. 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 ව්‍යවසායකයාගේ පැත්තේ ලියන්න. ගැටලු පිටු දැකීමට ධෛර්යමත්ව කටයුතු කරයි. ව්‍යාපාරිකයාගේ පැත්තේ ගැටලු මගහරි අධෛර්යයට පත්වේ. ගැටලු මගහරි අධෛර්යයට පත්වේ. හරිනේ පළවෙනි එක තමාදාස් නව සංකල්පයන් අනුව කරයි. අනිත් පැත්තේ පවතින සංකල්ප අනුව අදහස් කරයි. ප්‍රතිවාදියා තමාමයි. අනිත් අය නවෝත්පාදකයෙක් සම්ප්‍රදායිකයෙක් අවදාන වනු මුහුණ දෙයි ආරක්ෂාව කටයුතු කරයි. ගැටලු ඇති වූ විට පිටු දැකීමට කටයුතු කරයි. මගහරි අධෛර්යයට පත්වේ. නව අවස්ථා දකි ප්‍රයෝජනයට ගනී. ව්‍යවසායකයාගේ පැත්තේ නව අවස්ථා දකි ඒවා ප්‍රයෝජනයට ගනී. නව අවස්ථා දකිනවා ඒවා ප්‍රයෝජනයට ගන්නවා. ව්‍යාපාරිකයෙක් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් වෙනත් අයෙකු දකින ලද අවස්ථා භාවිත කරයි. වෙනත් අයෙකු දකින ලද අවස්ථා භාවිත කරයි. ඊළඟ මාතෘකාව ලියා ගන්න. මේක තමයි ටිකක් ලොකු මාතෘකාව ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් තියෙන. ව්‍යවසායකයෙකු සතු විය යුතු ගති ලක්ෂණ හෙවත් නිපුණතා. ව්‍යවසායකයෙකු සතු වෙන්න ඕන ගති ලක්ෂණ මාද ඔබද ව්‍යවසායකයෙකු වෙනවා නම් මෙන්න මේ ගති ලක්ෂණ ටික තියෙන්නට ඕන. බලමු. පළවෙනි එක නිශ්චිත දැක්මක් සහිත වීම.
විෂන් එකක් තියෙන්නට ඕන. නිශ්චිත දැක්මක් තියෙන්න ඕන. මං අහවලා වෙනවා, මං අහවල් තත්ත්වයටපත් වෙනවා. අහවල් කාලෙදි මං අහවල් තැනට යනවා. නිශ්චිත දැක්මක් සහිත වෙන්නට ඕන. විෂන් එකක් තියෙන්නට ඕන. ඊළඟ එක නිර්මාණශීලී භාවය. නිර්මාණශීලී භාවය, ක්‍රියේටිවිටි, නිර්මාණශීලීත්වය, නිර්මාණශීලී භාවය. අලුත් දෙයක් කරන්න, අලුත් දෙයක් හිතන්න, වෙනස් විදියකට හිතන්න, නිර්මාණශීලීත්වය. ඒක තියෙන්නට ඕන. ආත්ම විශ්වාසය ඊළඟ එක. self confidence. ආත්ම විශ්වාසය, self confidence කියන එක. ඒ කියන්නේ ආත්ම විශ්වාසය, මට මේක කරන්න පුළුවන් කියන දැඩි හැඟීම, පුළුවන් ය කියන හැඟීම. මේක එක විදියකින් කිව්වොත් ධනාත්මකව යමක් දෙස දැඩිව මේ කරන්න පුළුවන් කියන විශ්වාසය, දැඩිව. ඊළඟ අවබෝධය. ඊළඟ නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට ඇති හැකියාව. නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට ඇති හැකියාව. නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට ඇති හැකියාව. ඊළඟ අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව. අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව. ඊළඟ නවෝත්පාදන හැකියාව. නවෝත්පාදන හැකියාව. නවෝත්පාදන හැකියාව. පුතේ දැන් නවෝත්පාදනයට අයිති වෙන්නේ මොනවද කියන එක අපි පොඩි මාතෘකාවකින් අපි ඊළඟට කතා කරමු. අපි ඉස්සෙල්ලා කාරණා ටික කතා කරගෙන යමු. ඊළඟ තීරණවලට පැමිණීමේ හැකියාව නැත්නම් තීරණ ගැනීමේ හැකියාව. ability to make decision. තීරණ ගැනීමේ හැකියාව. තීරණ ගැනීමේ හැකියාව. තීරණ ගැනීමේ හැකියාව කියන එකේදී තීරණයයි කාලයයි දෙකම වටිනවා පුතේ. තීරණයක් ගනිද්දී හැම වෙලාවෙම කොච්චර හොඳ තීරණයක් හරි කමක් නැහැ, වෙලා ගිහින් අරන් වැඩක් නැහැ. සමහරලාට තීරණේ හරි වෙලාව වැරදි. සමහරලාට තීරණේ වෙලාව හරි තීරණේ වැරදි. ගන්න ඕන වෙලාවේ තමයි අරන් තින්නේ, හැබැයි වැරදි දෙයක්. ඉතින් ඒක හරි නෑ. කැපවීම, කමිට්මන්ට්. කැපවීම තියෙන්න ඕන. මම මේක කරනවා, අද දවසේ මේ ටික කරනවා. කැපවීම, කමිට්මන්ට්. hard working. ඊළඟ ස්වාධීන බව, independence.
ස්වාධීන බව. ව්‍යවසායක හැම වෙලාවෙම ස්වාධීන වෙන්න ඕන. ඊළඟ එක දුරදක්නා නුවණ. දුරදක්නා නුවණ. අද ඉඳලා පුළුවන් වෙන්න ඕන තව සතියකින් මාසෙකින් අවුරුද්දකින් වෙන දේ කියන ප්‍රොඇක්ටිව් මයින්ඩඩ්. දුරදක්නා නුවණ. රියැක්ටිව් නෙවෙයි ප්‍රොඇක්ටිව්. දුරදක්නා නුවණ. අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ උවමනාව. 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 ඊළඟ සුභවාදී බව. ඊළඟ නම්‍යශීලී බව. නම්‍යශීලී බව. ඊළඟට ලියා ගන්න මාතෘකාව පුතා ව්‍යවසායකයෙකු සතු විය යුතු ගුණාංග. අර කිව්වේ ලක්ෂණ ව්‍යවසායකයෙකු සතු විය යුතු ගුණාංග නැත්නම් හැකියාවන්. ව්‍යවසායකයෙකු සතු විය යුතු ගුණාංග නැත්නම් හැකියාවන්. ආරම්භ කිරීමේ හැකියාව. ආරම්භ කිරීමේ හැකියාව. සම්පත් සංවිධානය කිරීමේ හැකියාව. සම්පත් සංවිධානය කිරීමේ හැකියාව. ආරම්භ කිරීමේ හැකියාව, සම්පත් සංවිධානය කිරීමේ හැකියාව. දරා ගැනීමේ හැකියාව. දරා ගැනීමේ හැකියාව. නායකත්ව කුසලතාවය. right. මාතෘකාව නවෝත්පාදනය. නවෝත්පාදනය. ලියන්න. අලුත් දෙයක් බිහි කිරීම හෝ අලුත් දෙයක් බිහි කිරීම හෝ පවතින යම් දෙයක ගුණාත්මක වෙනසක් ඇති කිරීම ගුණාත්මක වෙනසක් ඇති කිරීම මින් අදහස් වේ. අලුත් දෙයක් බිහි කිරීම හෝ පවතින දෙයක
ගුණාත්මක වෙනසක් ඇති කිරීම. නිකම්ම මොනවා හරි වෙනසක් නෙවෙයි. ගුණාත්මක වෙනසක් ඇති කිරීම නවෝත්පාදනයයි. මේ සඳහා ව්‍යවසායකයා සතු විය යුතු කැපවීම හා නිර්මාණශීලීත්ව හැකියාව. කැපවීම හා නිර්මාණශීලීත්වය. කැපවීම හා නිර්මාණශීලීත්වය වැදගත් වේ. කැපවීම හා නිර්මාණශීලීත්වය වැදගත් වේ. නවෝත්පාදනයේ යන්නට පහත දෑ අයත් වේ. නවෝත්පාදනයේ යන්නට පහත දෑ අයත් වේ. right ලියාගන්න පුතේ එක නව භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම. ඒක තමයි ඇත්තටම කියන්නේ. අලුත් දෙයක් කරන එක. දැනට නෑ ලෝකේ කොහෙවත් අලුත් භාණ්ඩයක්. නව භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම. මේ දවස්වල ඔන්න අවශ්‍ය වෙලා තියෙනවා කොරෝනා රෝගීන් පරීක්ෂා කරන රොබෝ යන්ත්‍ර හදනවා අලුත් භාණ්ඩ. පාදයෙන් ක්‍රියා කරන ජල කරාම හදලා තිනවා. මෙච්චර කාලයක් කරේ අතින් කරකවලා ජලය ගන්න ඒවා. මේ දවස්වල අතින් කරකලා ජලය ගන්න ඒවා අවදානම් සාගතයි. ඒක නිසා කකුලෙන් පාගලා ජලය ගන්න ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන උපකරණ. මේ නවෝත්පාදන. ඒක කාලයගේ අවයවයෙන් අවශ්‍යතාවයත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. නව නිෂ්පාදන ක්‍රමයක් හඳුන්වා දීම. නව නිෂ්පාදන ක්‍රමයක්. නව නිෂ්පාදන ක්‍රමයක් හඳුන්වා දීම. නව වෙළඳපළකට පිවිසීම. ඒකත් නවෝත්පාදනයක්. නව වෙළඳපළකට පිවිසීම. නව ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් හඳුන්වා දීම. 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 ඊළඟ පවත්නා භාණ්ඩයක ගුණාත්මක වෙනසක් ඇති කිරීම. පවත්නා භාණ්ඩයක ගුණාත්මක වෙනසක් ඇති කිරීම. ඒකත් නව්‍යතාවයක්. තියෙන භාණ්ඩයක ගුණාත්මක වෙනසක්. තිබ්බ ෆෝන් එක සාමාන්‍ය ෆෝන් එකක් මෙන්න ස්මාර්ට් ෆෝන්ස් ගෙනාවා. තිබ්බ ටීවී එක කළු සුදු ටීවී එකක් මෙන්න වර්ණ රූප වාහිනියක් ගෙනාවා. ගුණාත්මක වෙනසක් ඇති කරනවා. හැඩේ වෙනස් කිරීම. ඔබට මතක ඇති සාමාන්‍ය ඇඟ ගල්වන සබන් කැටයක් හතරැස් කොටු සබන් කැටයක් දැන් තියෙන රව්. ගුණාත්මක වෙනසක්. හැඩේ වෙනස් කිරීමක්. පැනඩෝල් පෙත්ත ඉස්සර තිබේ කොටුවට දැන් ඒක රවුමට දැන් ගිලින්න පහසු වෙන දික් හැඩය. හැඩේ වෙනස් කිරීමක්. නව අංග ලක්ෂණ එක් කිරීම. ෆීචර්ස් අලුත් දේවල් එකතු කරනවා. දැන් වාහන බලන්න ඉස්සර තිබ්බේ නිකන් සාමාන්‍ය වාහන දාඩිය දදා යන්න ඕන. AC හයි කරා. ඊට පස්සේ ඔක පවර් මිරර්ස්, පවර් ෂටර්ස්, පවර් ස්ටියරින්ග්ස් අලුත් දේවල්. ෆෝක් ලෑම්ප් අලුත් දේවල්. රේඩියෝ එකක් හයි කරනවා. වීඩියෝ එක හයි කරනවා. මේවා අලුත් දේවල්, අලුත් ෆීචර්ස්, අලුත් අංගයන් එකතු කරන එක. මේ හැම එකම නව මෝස්තර හඳුන්වා දීම. නව මෝස්තර ෆැෂන්ස්. අලුත් මෝස්තර විශේෂයෙන් ඔය ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ විලාසිතාවන්
හඳුන්වා දෙන එක. නව්‍යතාවය. නව ඇසුරුමක් හඳුන්වා දීම. නව ඇසුරුම් ඒකත් නව්‍යතාවයක්. සාම්ප්‍රදායික ඇසුරුම් වෙනුවට නව ඇසුරුම් කරන්නේ. නව සන්නමක් යෙදීම. ඒ කියන්නේ වෙළඳ නාමය නම වෙනස් කරනවා. එහෙම නැත්නම් නව වෙළඳ ලකුණ වෙනස් කරනවා. සන්නම වෙනස් කරනවා. වෙළඳ භාවිතා කරන නාමය ඕන තරම් ඔබ දන්නවා වෙළඳ නාමයන් තියෙනවා. අපිට පුළුවන් වෙළඳ නාමය එකත් නව්‍යතාවයක්. මට මතකයි කලින් මේක වෙළඳ ප්‍රචාරණයක් සින්දා කියන එකක් නෙවෙයි. ඔබට මතක ඇති කලින් ඔබගේ අම්මා තාත්තෙන් අහලා බලන්න. ඔය දැන් තියෙන ප්‍රධාන ලංකාවේ තියෙන රෙදිපිලි කඩේක තිබ්බේ නම ඕක නෙවෙයි. ඒකට වෙන නාමයක් තමයි කිව්වේ. කලින් කිව්ව නාමය ෆ්‍රෙන්ච් කෝන. දැන් හැබැයි කියන්නේ වෙන නාමයක්. ඒ නව්‍යතාවයක්. භාණ්ඩවල ප්‍රමාණය වෙනස් කිරීම. භාණ්ඩයේ තියෙන ප්‍රමාණය වෙනස් කිරීම. සමහර ලාවට අපි අලෙවි කරේ මිලිලීටර් 100න්. දැන් අපි පහසුව සඳහා මිලිලීටර් 60න්. උදාහරණයක් වශයෙන් කොකාකෝලා බෝතලේ. කොකාකෝලා බෝතලේ බඩි බෝතලේ ආවේ ළඟදී කියලා කියන්නේ බොහොම මෑතක නෙවෙයි. කලින් ඔයිට වඩා ලොකු විශාල බෝතල් වල ලෝක වික්කේ. නමුත් පොඩි බෝතල් එන්න පටන් ගත්තේ හුරු බුහුටි බෝතල් එන්න පටන් ගත්තේ එහෙම. දැන් ඔබ දන්නවා ක්‍රීම් ක්‍රැකර් ප්‍රධාන ක්‍රීම් ක්‍රැකර් වර්ග දෙකක් තියෙනවා. දැන් ඇවිල්ලා තියෙනවා පොඩි පැකට් එක. පර්ස් එකේ තියාගෙන යන්න. පොඩි බඩගින්නට කන්න පොඩි පැකට් එක. ප්‍රමාණය වෙනස් කරනවා. නව්‍යතාවය. ඒ නිසා මතක තියාගන්න නව්‍යතා කියලා කියන්නේ මේ හැම එකම එනවා. එහෙනම් නව භාණ්ඩයක්, නව නිෂ්පාදන ක්‍රමයක්, නව වෙළඳපොළ ක්‍රමයක්, නව ව්‍යාපාර සංවිධාන ක්‍රමයක්, පවත්නා භාණ්ඩයක ගුණාත්මක වෙනසක් හැඩේ වෙනස් කරන නවාංග ලක්ෂණ එකතු කරනවා. නව මෝස්තර හඳුන්වා දීම, නව ඇසුරුම, නව සන්නම, ප්‍රමාණයේ වෙනස, නව භාණ්ඩවල ප්‍රමාණයේ වෙනස මේ සියල්ලම අයිති වෙන්නේ මොකටද? නව්‍යතා කියන ගොඩට. හරි. අපි දැන් අපි ඉන්නේ ව්‍යවසායකත්වයේ කියන එකේ පශ්චාත් සමයේ ඉන්නේ. තව තාමත්ම මාතෘකා 2යි 3යි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ මාතෘකාව මෙතනින් අවසානයටපත් වෙනවා. ඔයාලගේ ව්‍යාපාර පරිසරය කියලා කියන එකේ මාතෘකා සෑහෙන ප්‍රමාණයක් අපි අවසන් කරලා තියෙන්නේ මේ වෙනකොට. අපිට මාතෘකා කීපයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. ව්‍යාපාර ආචාර ධර්ම කියන මාතෘකාව අපි ඊළඟ වටේ සාකච්ඡා කරන්න ගන්න පුළුවන්. ඊළඟට මාතෘකාව ලියා ගන්න පුතා ව්‍යවසායකත්ව කුසලතා. ව්‍යවසායකත්ව කුසලතා. මාතෘකාව ව්‍යවසායකත්ව කුසලතා. දැන් මේ සාමාන්‍යයෙන් කළමනාකරුවන්ට තියෙන්න ඕන කුසලතාවයන් තුනක් තියෙනවා. මොනවද කළමනාකරුවෙකුට තියෙන්න ඕන කුසලතාවයන්? අපි ඒකට කියනවා කැට්ස්ගේ කුසලතාවයන් කියලා. තාක්ෂණික කුසලතා, මානව කුසලතා සහ මනෝභාවාත්මක කුසලතා. ටෙක්නිකල් ස්කිල්ස්, හියුමන් ස්කිල්ස්, අනිත් එක තමයි කන්සෙප්චුවල් ස්කිල්ස්. දැන් එක එක විෂයන් වලදී මේ කුසලතාවෙන් කතයි කළමනාකරුවන්ගේ. නමුත් මේ කතා කරන්නේ ව්‍යවසායකයන්ගේ. ව්‍යවසායකයන්ගේ විශේෂයෙන් මෙන්න මේ කුසලතාවයන් ටික තියෙන්න ඕන. ඔබේ ළඟ මේවා තියෙනවා නම් වැඩි දියුණු කරගන්න, නැත්නම් ඇති කරගන්න. මොනවද? පළවෙනි එක නායකත්ව කුසලතා, ලීඩර්ෂිප් ස්කිල්ස්. නායකත්ව කුසලතාවය. නායකයා කියලා කියන්නේ තමන්ගේ අනුගාමිකයන්ට බලපෑමක් කිරීමේ හැකියාව තියෙන පුද්ගලයා තමයි නායකයා කියලා කියන්නේ. නායකයා කියලා කියන කෙනා ඉස්සරහින් යන්න ඕනේ නැහැ. වැරදි මතයක් තියෙන නායකයා පළමුව ගමන් කළ යුතු. දැන් හමුදාවේ සේනාවකට යම්කිසි නායකත්වයේ දෙන අනදෙන සේනාවේ ඉන්න අපි හිතමු 58 වෙනි සේනාංකය. 58 වෙනි සේනාංකයට අනදෙන නිලධාරියා කලින්ම ගිහිල්ලා වෙඩි කාලේ මැරෙනවද? නැහැ. එයා යන්නේ මැදද මුලද අගද? නායකයාට තැනක් නැහැ පුතේ. හොඳට මතක තියාගන්න. නායකයාට පිලත් එකයි ගහත් එකයි කොහෙත් එකයි වැඩේ විතරයි වැදගත්. නායකයා ගෞරවය අපේක්ෂා කරන්නේ නායකයාට නිකම්ම ගෞරවය ලැබෙනවා. නායකයා
පුද්ගලයා වෙනස් කරන්නට යන්නේ ක්‍රමේ වෙනස් කරන්නට යන්නේ. නායකයා කවදාකවත් නීති රීති රෙගුලාසි වලට මැදිහත් වෙන්නේ නැහැ. වැඩය වෙනවා නම් වැඩේට මූලිකත්වයේ දීම තමයි නායකයා කරන්නේ. ඒ නිසා ව්‍යවසායකයාත් අන්න එහෙම වෙන්නට ඕන. ව්‍යවසායකයා අවධානය යොමු දැන් හොඳම උදාහරණය මේ දවස්වල Google කම්පැනි. ජාත්‍යන්තර වශයෙන් කතා බහට ලක් වෙච්ච තීරණයක්. මොකක්ද ඔවුන් කියන්නේ? මේ නිරෝධායන සමයේ ඔවුන්ගේ ආයතනය වසා දමනවා. වසා දමනවා. ගෙදර ඉඳලා වැඩ කරන්න කියනවා. ඒ විතරක් නෙවෙයි Google කම්පැනිය මීට කලින්ම තීරණයක් ගත්තා. මොකද්ද? ෆ්ලෙක්සිබල් hours. එන වෙලාවල් යන වෙලාවල් එයාලට වැඩක් නැහැ. ඔයාලට පුළුවන් නම් අද 12ට එන්න. ඇවිල්ලා 2ට යන්න වැඩේ කරලා ඉවර වෙලා. ඔයාලට පුළුවන් නම් රෑ එන්න. පාන්දර යන්න වැඩේ කරලා ඉවර වෙලා. වැඩේට ප්‍රමුඛතාවය එන යන්නේක අවධානය යොමු කරන්නේ නැහැ. රිසල්ට් ඔරියන්ටඩ්. ඒ කියන්නේ ප්‍රතිඵලය තමයි දකින්න කැමති නායකයා හැම වෙලාවෙම. කරන ක්‍රමේ වැදගත් නැහැ. නායකත්වය කුසලතා. ඒ නිසා ව්‍යවසායකයෙකුගේ තියෙන්න ඕන වැදගත්ම දේ හොඳ නායකයෙක් වෙන්න ඕන. අනුගාමිකයෝ. නායකයෙකුට හැම වෙලාවෙම ඉන්නේ අනුගාමිකයෝ. අනුගාමිකයෝ කියලා කියන්නේ නායකයා කියන ඕනම දෙයක් කරන්න කැමැත්තෙන් ඉන්න අය. හැබැයි කලමනාකරුවෙකුට ඉන්නේ සේවකයෝ. ඔහුට නායකත්ව හැකියාවක් නැහැ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. තමාගේ ව්‍යාපාරයේ නායකයා තමාමි. ඔබ ව්‍යාපාරයේ සිටින සේවකයන්ගේ හෝ අනුගාමිකයන් ලවා තම කාර්ය ඉටු කරවා ගැනීමට ඔවුන්ට හොඳ උනන්දුවක් තියෙන්නට ඕන. ඊළඟ එක ලියා ගන්න පුතේ ව්‍යවසායකයෙකු තියෙන ඊළඟ එක අන්තර් පුද්ගල කුසලතා. අන්තර් පුද්ගල කුසලතා. මේවා සම්බන්ධයෙන් සටහන් අවශ්‍ය නැහැ පුතේ. මූලික අවබෝධය තිබ්බාම ඇති. අන්තර් පුද්ගල කුසලතාවයන් කියලා කියන්නේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්නට ඕන. මිනිසුන්ගේ දැන් අපි කියනවනේ පුළුවන් තරම් වචන වලින් ප්‍රතිචාර දැක්වීමේදී හරි වචනේම හරි තැන භාවිතා කරන්න පුරුදු වෙන්න කියලා. වචනයක් වැරදුනොත් පාරක් ගැහුවට වඩා භයානකයි. මොකද වචනයෙන් අත්වෙන ප්‍රතිඵල ගොඩාක් භයානකයි. අපි ගොඩාක් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී පුතේ භාවිතා කරන දෙයක් තමයි මේ වචන කියන එක, භාෂාව. අන්තර්පුද්ගල කුසලතාවයන් වලදී අපිට තියෙන්න ඕන වැදගත්ම දේ තමයි මේ වචන හැසිරවීමේ හැකියාව සහ භාෂාව හැසිරවීමේ හැකියාව. පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම්, අපි වෙලාවට තැනේට ඕන හැටියට කතා කරගන්න පුළුවන් නම්, අවස්ථාවට ඕන හැටියට මිනිස්සු හතුරවා ගන්න කතා කරගන්න පුළුවන් නම්, ඒක තමයි ඔහුගේ තියෙන හොඳම අන්තර්පුද්ගල කුසලතාවය. යම් කිසි දෙයක් නිහතමානීව පිළිගැනීමත්, සුදුසු ආකාරයෙන් විවේචනය කිරීමත්, ඒ පෙන්වා දීමටත් හැකියාව තියෙනවා නම් ඔබ ළඟ හොඳ අන්තර්පුද්ගල කුසලතාවයක් තියෙනවා. අන්තර්පුද්ගල කුසලතාවයේදී තනිකරම තියෙන මිනිසුත් එක්ක වැඩ කිරීමේදී අපේ වැඩේ කරවා ගන්න එක කොහොමද මිනිස්සු ලවා. ඒක ඔබට හොඳට තියෙනවා නම් අන්තර්පුද්ගල කුසලතාවය ඔබේ හොඳයි. නැත්තම් නැහැ. අභ්‍යන්තර පාර්ශව සමග තමන්ගේ බාහිර පාර්ශව ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නට ඕන. රයිට්. එහෙනම් කුසලතා වර්ග දෙකයි. එක නායකත්ව කුසලතා, දෙක අන්තර්පුද්ගල කුසලතා. තුන්වෙනි එක sannivedana කුසලතා. communication skills. මේකත් භාෂාව සම්බන්ධ එකක්. communication skills. තමන්ගේ අදහස තමන්ට නිරවුල්ව අන් පාර්ශවයන්ට ඒ ආකාරයෙන්ම කියන්න පුළුවන් හැකියාව තමයි sannivedana කුසලතාවය. භාෂාව සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි හෝ කුමන එකක්. සමහරුන්ට කොච්චර තමන් දන්න භාෂාව වුණත්, උපන්දා ඉඳලා කතා කරන භාෂාව වුණත් ඒක හරියට කතා කරගන්න, තමන්ගේ අදහස කියා ගන්න බෑ. හිතේ තියෙන දේ කියා ගන්න බෑ කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ skills, communication skills හරිම අඩුයි. ඒකට හේතු වෙලා තියෙන්නේ හොඳම දේ තමයි කියවීම ප්‍රගුණ කිරීම. වර්තමානයේ ළමයින්ගේ තියෙන ගැටලුව තමයි කියවීම ප්‍රගුණ කරන්නේ නැති වෙනකොට communication skills හරිම අඩුයි. ඒ නිසා ඔබට මම යෝජනා කරනවා පුළුවන් නම් ඔය නිවසේ ඉන්න කාලේ පොඩ්ඩක් කියවන්න. පත්තරයක් කියවන්න, සංග්‍රහාවක් කියවන්න, නවකතාවක් කියවන්න, කෙටි කතාවක් කියවන්න. එතකොට ඔබේ තියෙන sannivedana හැකියාව ප්‍රබල වෙනවා. ඒ sannivedanaya සඳහා විවිධාකාර ක්‍රම භාවිතා කරන්න පුළුවන් නම් ඔබට එයාට sannivedanaya කරන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩයකින් නම්, කවියකින් නම්, සින්දුවකින් නම් ඒක හොඳයි. සමහරලාට අපිට වාක්‍යයකින් කියන්න බැරි දේ කෙනෙක් කවියකින් කියනකොට sannivedanaya වෙනවා. එහෙම කියන්න බැරි කෙනෙකුට සින්දුවකින් කියනකොට sannivedanaya වෙනවා. නමුත් ව්‍යවසායකයෙකුට ওই දේවල් කරන්න බෑ.
තමන් වචනෙන් කියන දේ භාෂාවෙන් කියන දේ තමන්ගේ හැඟීම් තමන්ගේ සිතැඟියාවන් අනුගාමිකයන්ට දැනෙන්න ඔහුට ප්‍රකාශ කරන්න පුළුවන්නේ sannivedanaya හරහා. ඊළඟ එක මූලික කළමනාකරන කුසලතා. මූලික කළමනාකරන කුසලතා. එහෙනම් පුතේ කුසලතාවයන්ග හතරක් අපි කතා කළා. නායකත්ව කුසලතා, අන්තර්පුද්ගල කුසලතා, sannivedana කුසලතා සහ මූලික කළමනාකරන කුසලතා පිළිබඳව. මෙන්න අපේ අවසාන මාතෘකාව පුතේ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතාවයන් වර්ධනය කරගත හැකි ආකාරයන්. ලියා ගන්න පුතේ අවසාන මාතෘකාව ව්‍යවසායකත්වයේ ව්‍යවසායකයා කියන පාඩමේ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතාවයන් වර්ධනය කරගත හැකි ආකාර. ව්‍යවසායකත්ව කුසලතාවයන් සහ ගති ලක්ෂණයන් වර්ධනය කරගත හැකි ආකාර. ඒ කියන්නේ මේකෙන් අපි කතා කරන්නේ කොහොමද ව්‍යවසායකත් දැන් අපි කියවන්නේ ව්‍යවසායකයෙකුට තියෙන්න ඕන ලක්ෂණ කුසලතා තියෙන්න ඕනනේ. නායකත්ව කුසලතා, sannivedana කුසලතා. ලක්ෂණ විදියට ගත්තොත් එහෙම දැකීමක්, තීරණ ගැනීමේ හැකියාව, නවෝත්පාදනය, ඊට පස්සේ අද ඉඳලා හෙට දැකීම, මේවා ලක්ෂණ ගුණාංග. මේවා කොහොමද වැඩි දියුණු කරගන්නේ? මේවා කොහොමද වර්ධනය කරගන්නේ? බලමු පළවෙනි එක. ස්වයං ඇගීම. පළවෙනි එක ස්වයං ඇගීම. ස්වයං ඇගීම කියලා කියන්නේ තමා සතුව තියෙන කුසලතා මොනවද? නැති දේවල් මොනවද? තියෙන ප්‍රමාණය කොච්චරද? ඒවා කොච්චරක් අඩුද මදිද කියන එක පිළිබඳව තමා විසින්ම තමා පිළිබඳව ස්වයං විවේචනයක් ඇති කර ගැනීම. අපි ඔකට කියනවා ස්වයං ඇගීමක් කරන්න ඕන කියලා. අපි කියන්නේ තමා පිළිබඳව පොඩි ස්වයං විවේචනයක්, ස්වයං ඇගීමක් කරන්න. එතකොට අන්න එනවා තමන්ට තමන් කොච්චරක් තමන් ළඟ ඒ කුසලතාවයන් තියෙනවද? තියෙන එකේ කොච්චර ප්‍රමාණයක් අඩුද වැඩිද? ඒක ප්‍රමාණවත්ද? දැන් එතකොට මේ හැම එකකටම උත්තරේ තියෙනවා ඇති ප්‍රමාණවත් නම් ගැටලුවක් නැහැ. හැබැයි නෑ ප්‍රමාණවත් නෑ කියලා આવොත් එහෙම එක්කෝ මේ කුසලතාවයන් හදා ගන්න ඕන නැත්නම් වැඩි දියුණු කර ගන්නට ඕන. රයිට්. ව්‍යවසායකත්ව නිපුණතාවයන් නිශ්චිතව හඳුනාගෙන තමන් තුර කොච්චරක් තියෙනවද කියලා අවබෝධ කරගන්න. ඊළඟ පුහුණුව. දෙවෙනි එක ලියා ගන්න පුහුණු වැඩසටහන් වලට සහභාගී වීම. පුහුණු වැඩසටහන් වලට සහභාගී වීම. දැන් ඕන තරම් ව්‍යවසායකයන් සඳහා පුහුණු වැඩසටහන් තියෙනවා. ඒක විධිමත් පුහුණු වැඩසටහන් වෙන්න පුළුවන්, අවිධිමත් ඒවා වෙන්න පුළුවන්. ආයතනය තුල කරන ඒවා වෙන්න පුළුවන්, අවුට් බවුන්ඩරි වෙන්න පුළුවන්. අවුට් බවුන්ඩරි කියන්නේ දරුවනේ ව්‍යාපාරයෙන් එළියේ, ව්‍යාපාරික සීමාවෙන් එළියට ගිහිල්ලා. අපි කොහෙට හරි ට්‍රේනින් කඳවුරකට ගිහිල්ලා අපි ලබා ගන්නා ට්‍රේනින් එක. විධිමත්ව පන්ති කාමරයක් තුල ඉඳලා ඉවරලා ලෙක්චර්ස් විදියට අරගෙන ටියුට් දීලා කරන එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් අවිධිමත්ව සාකච්ඡා ස්වරූපෙන්, වැඩමුළු ස්වරූපෙන් කරන එකක් වෙන්නත් පුළුවන්. පුහුණුව කියලා කියන එක ලබා ගන්නට ඕන. මොකද පුහුණුව තුලින් Taman නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. නොදන්නා දේවල් ඉගෙන ගන්න පුළුවන්, දන්නා දේවල් වැඩි වැඩියෙන් ඉගෙන ගන්න පුළුවන්, දන්නා දේවල් තව තවත් තහවුරු කර ගන්න පුළුවන්. අත්දැකීම් හුවමාරු කර ගන්න පුළුවන්, ව්‍යවසායකයොත් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ තුලින් අලුත් අදහස් තමා තුළ නැමැති ගුණාංග ගොඩාක් දේවල් හදා ගන්න පුළුවන් මේ පුහුණුව තුලින්. ඊළඟ එක තමයි ව්‍යවසායකත්ව අධ්‍යාපනය. ව්‍යවසායකත්ව අධ්‍යාපනය. දැන් පුහුණුව කියලා කියන්නේ කෙටි කාලීන එකක් නේ. අපි ගියා සතියයි 2යි 3යි ඒක ලබා ගත්තා ආවා. එහෙම නෙවෙයි. අධ්‍යාපනය කියලා කියන්නේ විධිමත්ව කාලයක් එක්ක ක්‍රමානුකූලව කරනු ලබන හැදෑරීමක් තමයි අධ්‍යාපනය. අපි කොහෙට හරි තැනක රෙජිස්ටර් වෙලා ක්‍රමානුකූලව පියවරෙන් පියවර පළවෙනි අදියර, දෙවෙනි අදියර, තුන්වෙනි අදියර
මූලික අධීර ඩිප්ලෝමා එක ඩිග්‍රී ලෙවල් එක පශ්චාත් උපාධි අන්න ඒ ආකාරයට කරනු ලබන හැදෑරීම තමයි ව්‍යවසායකත්ව අධ්‍යාපනය. කිසියම් ආයතනයකට සම්බන්ධ වෙලා ඒ ආයතනයෙන් ප්‍රදානය කරනු ලබන ඒ ආයතනයෙන් ලබා දෙනු ලබන පාඨමාලා දිගින් දිගටම දීර්ඝකාලීන වශයෙන් හැදෑරීම තුළින් තමයි ව්‍යවසායකත්ව අධ්‍යාපනය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තුලිමුත් ව්‍යවසායකත්ව ගුණාංග හැකියාවන් වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාවන් එළඹෙනවා. අවසාන එක අත්දැකීම් වලින් ප්‍රයෝජනයට ගැනීම. මම එනම් කාරණා කීයක් කිව්වද? 3ක් කිව්වා දැනට. මොනවද? ස්වයං ඇගීම, පුහුණුව, ව්‍යවසායකත්ව අධ්‍යාපනය. අවසාන එක ලියා ගන්න පුතේ අත්දැකීම් වලින් ප්‍රයෝජන ලැබීම. දැන් සමහර වෙලාවල් වලදී ඔය ඉගෙන ගන්න තියෙන හොඳම විදිය තමයි අත්දැකීම. සමහර අයට පතේ පොතේ දැනුම කිසිම දෙයක් නැහැ. තියෙන්නේ අත්දැකීම පමණයි. සමාජ අත්දැකීම්, සමාජ අවබෝධය විතරමයි තියෙන්නේ. දැන් හොඳම උදාහරණේ ලංකාවේ හිටපු සමහර විශාල පරිමාණයේ ව්‍යාපාරිකයන්ට ඔය විශේෂයෙන් ඔය දකුණු පළාතෙන් එහෙම ඇවිල්ලා ව්‍යාපාර කරපු අයට තියෙන්නේ මූලික අධ්‍යාපනයවත් නැහැ. ඇහුවොත් එහෙම කියයි 9 වසරට ගියා 6 වසරට ගියා. ඔහොම කියන්නේ. නම් කීම හරි නැති නිසා ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් ඔවුන්ට එහෙම එකක් නැහැ. තියෙන්නේ මොකද්ද? කාලයක් තිස්සේ ව්‍යාපාර කරණයේ ඉඳලා තියෙන අත්දැකීම. ඒක ඊටාත්ම වටිනවා. අවුරුදු 50ක් 60ක් 40ක් 50ක් 20ක් 30ක් දීර්ඝ කාලයක් එකතු කරගන්න අත්දැකීම්. යම්කිසි ප්‍රශ්නයකට ඔවුන් මුහුණ දුන්නේ කොහොමද? මේ ප්‍රශ්නයකට අපිට මොන විදිහේ සාර්ථක මොන විදිහේ විසඳුම් තියෙනවද? විකල්ප තියෙනවද? ඒකෙන් අපි භාවිතා කළේ මොන විකල්පයේද? ඒ වගේ හා සමාන තත්ත්වයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද මේ වෙලාවේදී කරන්න ඕන? අත්දැකීම් තමයි අපි භාවිතා කරන්නේ. ගොඩාක් වෙලාවල් වලදී සාකච්ඡාවලදී ගොඩාක් අය ප්‍රකාශ කරන්නේ අත්දැකීම් තමයි භාවිතා කරන්නේ. ඒ නිසා ඉගෙන ගන්න තියෙන කුසලතා වර්ධනය කරගන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි මේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න එක. අත්දැකීම් ප්‍රයෝජනෙට ගන්න එක. ඒ නිසා එක්කෝ මේ අත්දැකීම් කියලා කියන එක තමාගේ වෙන්න පුළුවන්. ඒව නැත්තම් වෙනත් ව්‍යවසායකයෙකුගේ වෙන්න පුළුවන්. නැත්තම් ඒ කියලා කියන්නේ තමන් හා සමකාලීන වෙනත් ව්‍යවසායකයෙකුගේ වෙන්න පුළුවන්. ඒ අත්දැකීම් හුවමාරු කර ගන්න පුළුවන්. එක්කෝ තම අත්දැකීම් හෝ වෙනත් ව්‍යවසායකයෙකුගේ අත්දැකීම් ලබාගෙන යම්කිසි ගැටලුවකට ඇති වුණාට පස්සේ ඒවා විසඳාගන්නේ කොහොමද? එහෙම නැත්තම් තමාගේ කුසලතා තමාගේ ගති ලක්ෂණයන් ව්‍යවසායකත්ව ගති ලක්ෂණ වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. කෙනෙක්ගේ ඇහුවොත් එහෙම කියයි. ඔයාට මේ හැකියාව කොහොමද? අයියෝ මට ඉස්සර ඔය හැකියාව තිබ්බේ නෑනේ. මම ඒක මෙන්න මෙහෙමයි හදාගත්තේ. අන්න අත්දැකීමක් කියනවා. මට ඉස්සර ඔය ඔහොම කරන්න මට ඉස්සර ඔහොම කතා කරන්න බෑ. මට ඉස්සර ඔහොම ඉංග්‍රීසි බෑ. නමුත් මම මෙන්න මේ විදියට තමයි කරේ. අපිත් ඒක අනුගමනය කරනවා. අපිටත් ඒ අත්දැකීම වැදගත් වෙනවා. පස්සේ අපි ගන්න අත්දැකීම තව කෙනෙකුට කියලා දෙනවා. නැත්නම් අපිම ප්‍රයෝජනෙට ගන්නවා. ඒ ආකාරයට ව්‍යවසායකත්ව ගති ලක්ෂණයන්, හැකියාවන්, කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා. රයිට්. දරුවනේ ඔන්න ඔතනින් අපේ ව්‍යවසායකත්වයේ කියන පාඩම අවසානයේටපත් වෙනවා. ඒ නිසා ව්‍යවසායකත්වයේ කියලා කියන පාඩමේ ප්‍රධාන කරුණු අපි ගොඩක් සාකච්ඡා කළා. මොකද්ද ව්‍යවසායකත්වය කියලා කියන්නේ? මොකද්ද ව්‍යවසායකත්වයේ ලබන ප්‍රතිලාභ? වර්ග 3යි. ව්‍යවසායකත්වයේ වැදගත්කම මොකද්ද? ව්‍යවසායකත්වය රටක ආර්ථික සංවර්ධනයට වැදගත් වෙන්නේ කොහොමද? ව්‍යවසායකත්වයේ ප්‍රවණතාවයන්, කාන්තා ව්‍යවසායකත්වය, ඔවුන්ට බලපාන මොනවද මූණ පාන්න සිදුවන අභියෝග, ව්‍යවසායකත්ව ක්‍රියාවලිය, ව්‍යවසායකයා කියන්නේ මොකද්ද? ව්‍යවසායකයාගේ කාර්යභාරය, කළමනාකරුවා සහ ව්‍යවසායකයා, ව්‍යවසායකයා සහ සාමාන්‍ය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයාගේ ගති ලක්ෂණ, ඒ වගේම අපි කතා කළා නවෝත්පාදනය ගැන කතා කළා. නවෝත්පාදනය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ව්‍යවසායකත්ව කුසලතාවයන් ගැන කතා කළා. අවසාන වශයෙන් අපි කතා කළා ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා වර්ධනය කරගන්න පුළුවන් ආකාර පිළිබඳව. හරි. දරුවනේ එහෙනම් අපි ව්‍යවසායකත්වයේ පිළිබඳව අපි පාඩම අද සම්පූර්ණයෙන්ම ඒ නිසා සෙනසුරාදා ඉරිදා ළමයින්ට සම්පූර්ණ දෙගොල්ලන්ටම ව්‍යවසායකත්ව කියන පාඩම ඔන්න ඔතනින් අපි අවසානයේ දකිනවා. ඊළඟ සෙෂන් එකකින් අපි බලාපොරොත්තු වෙනවා තවත් BOM පාඩමක් සම්පූර්ණයෙන්ම අවසානය දක්වා කතා කරන්න. එහෙනම් බොහොම ස්තුතියි.